මධ්‍යස්තං භාස්කරාය නමෝ නමක් දිද්දාහ උල්කරු දිරාම්බන වයඹ සත්කෝරලය පාරම්පරික කලාශිල්පීන්ගේ තෝතැන්නක්. එහි මුදුන් මල් කඩක් වන් අහුගොඩ පරම්පරාව හා ඒ පරපුරේ වත්මන් පුරුක වූ විමල් අහුගොඩ කලාකරුවා පිළිබඳව කතා කළ යුතු දේ අනන්තයි, අප්‍රමාණයි. එයට අවසර. මම අහුගොඩ නැටුම් පරපුරෙන් පැවතෙන්නේ. මේ පරම්පරාව ගැන විස්තර කරනකොට මේ පරම්පරාවේ මගේ පියා සෙවුරංගා ගුරුතුමා, ඒ සෙවුරංගා ගුරුතුමාගේ අයියා ගණිත ගුරුතුමා තමා යද්දෙස්සා. මගේ පියා තමයි බිරවාදකයා. මේ දෙන්නගෙන් තමයි මේ අහුගොඩ පරම්පරාව නැටුම් බිහි වුණේ මම දන්න විදිහට. එතකොට ඒ මගේ පියාගේ සහෝදරයන් 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනෙක් මගේ පියා තමයි වැඩිමලා. එතකොට මේ අහුගොඩ පරම්පරාවේ බොහෝම දිවයිනේ නර්තනය වාදනය පිළිබඳ දක්ෂ ශිල්පීන් බිහි වුණ පරපුරක් වශයෙන් අහුගොඩ පරපුර නම් කරන්න පුළුවන්. බොහොම සුප්‍රසිද්ධ නැටුම් ශිල්පියෙක් සයිමන් ශිල්පාධිපති පොල්ගාවෙල මගේ පියා පොඩි කාලේ ඉඳලම ඇටි දැඩි කරගෙන හදාගෙන ශිල්ප ශාස්ත්‍රයේ උගන්වපු කෙනෙක්. ඒ වගේම මගේ ඒ කිරියත්තල ශිෂ්‍යයෙක් තමයි බැබළුගුමේ ලපයා ගුරුනාන්සේ. බොහෝ දිවයිනේ බොහෝම ප්‍රසිද්ධ ජාත්‍යන්තර මට්ටමේ කීර්තියට පත් වුණ කෙනෙක්. මේ විදිහට දිවයිනේ විශාල ශිෂ්‍යයන් සම්භාරයක් බිහි කරලා දිවයිනට මේ නැටුම් ක්ෂේත්‍රයෙන්, වාදන ක්ෂේත්‍රයෙන්, එතකොට ගායන ක්ෂේත්‍රයෙන් උදාරතර මෙහෙයක් කරපු පරපුරක් වශයෙන් මේ පරපුර නම් කරන්න පුළුවන්. තෙයි අත්කිටු තියාගන්න කො හරි දැන් පටන් ගන්න තරම කරන්න. පැරණි ගුරු ගෙදරකට ශිෂ්‍යෙක් බාර දෙන පිළිවෙතක් සම්ප්‍රදායක් තිබුණා. ඒ මෙහෙමයි. තමන්ගේ දරුවගේ ජන්ම පත්‍රේ පරීක්ෂා කරලා බලනවා මේ නැටුම් ගැයුම් වැයුම් ඉගෙන ගන්න තමාගේ දරුවට හැකියාවක් තියනවද කියලා. එහෙම හැකියාවක් තිබුණොත් ඒ ප්‍රදේශයේ තියෙන සුප්‍රසිද්ධ ගුරු ගෙදරකට තමන්ගේ දරුවා කදමලු බැඳගෙන තෑගි භෝග ගුරුතුමාට ගෙනහිල්ලා මේ බාර දෙනවා. මේ බාර දුන්නන් පස්සේ මේ ගුරුතුමා මේ ශිෂ්‍යයාට තමන්ගේ ශිල්පය උගන්වන්නේ බොහොම සුළු වශයෙන්. මොකද අවුරුදු 5ක් 6ක් ඉගෙන ගන්න ඕන මේ ශිෂ්‍යයා ගුරුතුමාගෙන් ඉගෙන ගන්නවට වැඩි ගුරුතුමාත් එක්ක ගුරුතුමා සහභාගී වෙන සාන්ති කර්ම වලට, කංකාරියකට, පොයේ විතියකට, බෙර පොයේ විතියකට, එහෙම නැත්නම් වෙනත් නැටුමකට, වෙනත් තොවිලයකට ඔක්කොටම සහභාගී වෙලා තමන් ගුරුතුමාගෙන් ඉගෙන ගන්නවට වඩා අර දැක පුරුද්ද, අහ පුරුද්ද, අන්න ඒ වගේ පුරුදු තුලත් ඉගෙන ගන්නවා. මට කියන්න පුළුවන් මමත් ඒ වගේ මගේ කිරියත්ත පංචනාද මගේ කිරියත්ත තිවුරංග ගුරුතුමා, මගේ තාත්තා පංචනාද ගුරුතුමා, අපේ ගෙදර ගුරු ගෙදරක් විශාල ශිෂ්‍යයන් පිරිසක් බිහි වුණ ගුරු ගෙදරක්. දැන් ඔය පොල්ගහවල සයිමන් ශිල්පාධිපති මහත්මයා, ඔය සිරියාවුගුඩ මහත්මයා එහෙම අපි එකට අපේ ගෙදර ඉගෙන ගත්ත අය. මොකද ඒගොල්ලොත් ඒ වගේම මේ ශිල්පය හැදෑරුවේ ඒ ගුරුතුමාගේ තියෙන කෘෂිකාර්මික කියන්නේ කුඹුරු වැඩ කරන්න ඕනේ, වී කොටන්න ඕනේ, දර හොයන්න ඕනේ, පුල් එලි ගහන්න ඕනේ, පුල් ගහන්න ඕනේ, ගුරුමවට උදව් කරන්න ඕනේ. මේ විදිහ හුඟක්
මෙහෙවර කරලයි ඒ ශිල්ප සාහිත්‍ය ඉගෙන ගත්තේ. ඊට පස්සේ තමයි මේ ගුරුවරයා අවුරුදු 5ක් ගියන් පස්සේ මේ ශිෂ්‍යයාගේ දෙමෝපියන්ට පණිවිඩය අරලා ඒගොල්ලෝ ගෙන්නලා එතකොට වෙස් බැඳීමේ කලෙලි උත්සවයක් වගේ අරගෙන මෙයාගේ මේ ශිල්ප දෙමෝපියන්ට තමන්ගේ හිතවත් අයට මේ ප්‍රදර්ශනය කරන්නේ. සියලු තමන්ගේ ඒ ඉස දක්වා තියෙන ආභරණ ඒ කියන්නේ පායින් පොත, තෝඩු පොත, විස්තට්ටුව, ජටාව ඊට ගැනතු අනික් හරි අන්දලා ස්වාමීන් වහන්සේලා පිරිස් සංජානනා කරලා ඒ මගුල් බෙර මැදයේ සුබ මූර්තියට තමන්නේ ගුරුතුමා මේ ජටාව ඉස්සරලා ඉස්මතුනේ තියෙනවා. ඒ තියලා වහන්තරාවක් මේ උගලට දාලා තමන්ගේ මූණ බලන්නේ දිය කොරහින්. පුහුලින්දකින් පැන් කලයක් ගෙනල්ලා බෝධින්නාන්තට වක් කරනවා. ඊට පස්සේ කිරි ගහක්, කොස් ගහක්, එහෙම නැත්නම් නුග ගහක්, ඔය වගේ කිරි තියෙන ගහකට ගිහින් ඒ කිරි ගහට පිහකින් කොටලා එළ ගවයෙක් දිහා බලන තිරිතක් එදා තිබුණා. එදා දේවානම්පියතිස්ස මහරජතුමාගේ කාලේ අපේ රටට බෝධ්‍යාගමනය සිද්ධ වුණා. බුදුදහම පැමිණුණත් සමගම සංඝමිත්තා මහරහතන් වහන්සේ බෝධිය ශ්‍රී ලංකාවට ගෙනෙන්නට යෙදුණා. ඒත් එක්කම කුල 18ක් ශ්‍රී ලංකාද්වීපයට පැමිණුණා. මේ කුල 18ත් සමගම තමයි මේ කලාව ශ්‍රී ලංකාද්වීපයට ලැබුණේ. ඒත් එක්කම අපේ ගමේ ඉතිහාසය දිහත් ටිකක් බලන්නට ඕනේ. මම විශ්බන්දේ පොල්ගහවෙල වීරපිටියේ පන්සලේ ඒ හාමුදුරුවෝ පිරිස් සංජානනා කරලා ඒ විස් බැඳලා මගේ දක්ෂතාවයේ මගේ දෙමව්පියන්ද පිටවතුන්ද පෙන්වුවා. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේලා පන්සල් වල ඉන්න මේ ඒ වගේ අවස්ථාවලදී නොඑක් විදිහේ තෑගි භෝග පිරිනමනවා. එතකොට මේ ශිෂ්‍යයත් තමන්ගේ ගුරුතුමාට තෑගි භෝග පිරිනමනවා මේ ඉසබෙත් මංගල්‍යයේදී. මේවා අපි ඉදා ඉඳලා අද දක්වා පැවතෙන චිරාගත සාම්ප්‍රදායික තිරිත් වශයෙන් හඳුන්වන්න පුළුවන්. කලා පරපුර ගැන සිහිපත් කරනකොට මේ හිටපු ඒ ප්‍රවීණ ශිල්පීන් අපි සිහිපත් කළ යුතු වෙනවා. මම මේ අවස්ථාවේදී කියනවා අපි කිරියත්තලෙන් පස්සේ
මගේ පියාගේ අයියා අහුගොඩ සයිමන් ගුරුතුමා දිවයිනේ බොහෝම සුප්‍රකට නැට්ටුවා. අති දක්ෂ නැට්ටුවෙක්. එතුමගේ රූප ලක්ෂණෙත් ඒ වගේමයි. ඊට පස්සේ මගේ තාත්තා පංචනාද ගුරුනාථේ මගේ ගුරුතුමයි මගේ පියයි එතකොට මගේ පියා නැටුමට පමණක් නෙමෙයි හේවිසි වාදනේ බිර වාදනේ මේ විදිහේ ප්‍රගුණ කරපු විෂයන් කීපයක්ම තිබුණා. ඊට පස්සේ තව හිටියා මගේ තාත්තගේ මල්ලි කෙනෙක් සුරම ගුරුනාංශය අහුගොඩ සුරම ඒත් බොහොම ජාත්‍යන්තර මට්ටමේ කීස්දරේ එතුමත් බිර වාදනයේට හා හේවිසි වාදනයේ බොහොම දක්ෂකම් තිබුණා. ඉතින් මේ අය ඔක්කොම එක්කවිලා එක පවුලේ මේ අතේ එක අත් දෙකේ නෙමෙයි එක අතේ ඇඟිලි වගේ අයියලා මල්ලිලා මස්සිනලා තාම මේගොල්ලෝ මස්සිනා කෙනෙක් එකතු වුණා අපි ඔය නැන්ද කෙනෙකුට ඒ දුරටියා ගුරුනාථ කියලා බොහොම වාදනීය සම්බන්ධ දක්ෂයි මම හිතනවා මේ සත්කෝරලේ ඒ කලා පරපුරු වලින් අහුගොඩ කිව්වහම කිසියම්ම පරපුරකට කිසියම්ම ශිල්පයකට නොදෙමෙනි වෙන කෙනෙක්. මොකද හැම අතින්ම හැකියාවක් තිබුණා. කොහොම කංකාරී අතින් ගියත් අනික් අයට වඩා ඉදිරියෙන් ඉන්නවා. එතකොට හේවිසි වාදනයේට ගියත් අනික් ඒ කලා පරපුරට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම බෙර වාදනයේට ගියත් මේ ගායනයේට ගියත් හැම අතින්ම මේ කලා ශිල්ප අතින් මේ අහුගොඩ පරපුර ඉදිරියෙන් උන්න පරපුරක් වශයෙන් මම ඇත්ත වශයෙන් ආඩම්බරයෙන් කියන්න කැමතියි. මමත් මේ පරපුරේ පුද්ගලෙක් වශයෙන්. අහුගොඩ පරම්පරාවේ ශිල්පීය දක්ෂතා විදහා පෙන්වන තරග නැටුමක්. පෝය හේවිසිය පාරම්පරික වාදන ශිල්පියා ගමේ පන්සලට ඇද බැඳ තබන හොයක් වගේ. මේ විමල් අහුගොඩ ප්‍රමුඛ අහුගොඩ පරපුරේ ශිල්පීන් පෝය හේවිසියක යෙදෙන අයුරු. මෙහිදී වැඩිහිටි ශිල්පියා ප්‍රථමයෙන්ද සෙසු ශිල්පීන් වයස් අනුපිළිවෙලටද වාදනයේ යෙදෙනවා. පෝය දිනවල අලුයම් දුරය, මැදියම් දුරය හා හැන්දෑ දුරය ලෙසින් පෝය හේවිසියේ යෙදීම විශේෂ ලක්ෂණයක්. අත්‍යාහෙවත් තරග බෙරපද වාදනයක යෙදෙන ශිල්පී විමල් අහුගොඩ. මෙය බෙරවාදකයන්ගේ දක්ෂතා මැන බලන අවස්ථාවක්. අනෙක් විශේෂය මෙහිදී වයන පද කලින් පුහුණුවින් නොකිරීම.
කොහොඹා කංකාරියේන මල් යහන් කවි ගායනයක්. එක් දෙවිවරුන් උදෙසා මේවා ගායනා කෙරෙනවා. උඩරට නැටුම් ශිල්පයේ උසස්ම සාම්ප්‍රදායික ලක්ෂණ කැටිකොටගත් කොහොඹා කංකාරියට අහුගොඩ පරපුර සුවිශේෂ දක්ෂතා දක්වන බව ප්‍රකටයි. මේ කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ එන මුල්ම වාදනය වන මගුල් බෙර වැයුම. පෙර කල මෙහිදී වට්ටම් 7ක් වාදනය කළ බව කියතත් දැන් බොහෝ විට වයන්නේ වට්ටම් 4ක්. කොහොඹා කංකාරියේ මගුල් බෙර වැයුමට පසුව එන අත්‍යා බෙර වාදනය. මෙය වැඩිහිටි ශිල්පීන් සතු දැනුම බාල පරපුරට බෙදා හදා දෙන අපූරු අවස්ථාවක්. සිද්ධ වීරමුණ බණ්ඩාර කලු කුමාර බණ්ඩාර උඩුවේරිය කීර්ති බණ්ඩාර දෙවියන් වහන්සේලාගෙන් වැද පැමිණි දෝසාන්ත කහරවල් අදින්ම දුරුවන් වේවා. කොහොඹා කංකාරියේදී යකුන් හා දෙවියන් උදෙසා කරනු ලබන ආරාධනාවක් වන යක් ඇනුමයි මේ. මෙයත් ශිල්පී හැකියාව පෙන්වනු ලබන නර්තනයක්. කුවේනියගේ ශෝක විලාපය නිරූපණය වන මහා කුවේනි අස්න අහුගොඩ පරපුරේ ශිල්පීන් රංගන අයුරු. ප්‍රධාන යක් දෙස්සා විසින් නටනු ලබන බුලත් පදය. මෙය කංකාරියේ 7 පදයට අයත් අංගයක්. සිත ශාන්තිය පතා නටනු ලබන කොතල පදයේ රංගන අපූර්ව ලේලි බදාන ඌනලා කිරලට කොට බැන්දා. එහෙම නෙවෙයි ඒගොල්ලන්. ඔව්. ලෑලි බදාගෙන පීනගෙන ඇවිල්ලා වෙරළට කොට බැස්සයි කියන්නේ. අයියේ එතන කංකාරියේ නාට්‍යමය අවස්ථාවක් වෙන ගුරුගේ මාලාව
මේ සඳහා හැකියාව ඇති 14ක් ශිල්පීන්ගෙන් විමල් අහුගොඩ ශිල්පියා ප්‍රවීණයෙක්. රුවන් වලල්ලා මේකී නොකී වැඩිසෙත් දේවතා උන්වහන්සේ ආරාධනා කරන්නේ මේ කංකාරියේ ප්‍රධානම අංගයක් වන ඌරායක්කමයි. හොස්සගෙන දුරු බිම සානසාන අලුත බඳපු දඬු වැට පීර පීරා ඇලිත් වැටි දේශදන්ත ඌරා මුවමල විදීම හෙවත් මාරාව කොහොඹා කංකාරියේ හමාර පදයයි. අහුගොඩ පරපුර පෙර සිටම කොහොඹා කංකාරිය ශාස්ත්‍රානුකූලව රඟන්නන් ලෙස සුපතලයි. මගේ කලා ජීවිතය ගැන මතක් කරනකොට මගේ පියාගේ ගුරු ගෙදරින් පංචනාත් ගුරුනාන්සේගේ ගුරු ගෙදරින් තාත්තගේ මම නැටුම් ඉගෙන ගත්තා. ඒකම ඒ වකවානුවේ එවකට තිබුණ නැටුම් පිළිබඳ උසස්ම විභාගය තමයි ගාන්ධර්ව අවසානයේ ප්‍රාරම්භ මධ්‍යම අවසාන අවුරුදු 3න් ගන්න ඕන විභාගය. මම මේ අවසාන පාස් වෙලා තිබුණා රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ තනතුරු ලැබැත්තුවක් තිබුණා. මම ඉල්ලුම් පත්‍රය දැම්මා. ඒ වගේම අපි 3 දිනක් තේරුණා. මම තමයි වැඩිම ලකුණු අරන් කියලා මට දැනගන්න ලැබුණා. මම 1967 සැප්තැම්බර් මාසේ මේ රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ උපදේශක කෙනෙක් වශයෙන් පත් වුණා. ඒ රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයෙන් එවකට දුන්නේ ඩිප්ලෝමා කියන සහතිකයක්. එතකොට මම අර ගාන්ධර්ව අවසාන පාස් වෙලා මේ ඩිප්ලෝමා සහතිකයට තමයි ඉගෙනුවේ. මොකද අපේ දැනීම මේ සහතිකයට සීමා කරන්න බෑ. අපි වර්ෂ ගාණක් ගුරු ගෙවල් වල පාරම්පරිකව නොඑක් පුරුදු, කළ පුරුදු, පෙර පුරුදු, පළ පුරුදු, අහ පුරුදු, දැක පුරුදු මේකෙන් හැම පුරුද්දක් තුලින්ම අපේ දැනීම අපි ප්‍රගුණ කරගෙන හිටියේ. ඒ නිසායි අපි පත් කරගත්තේ. මේ ඉන්න අවස්ථාවේදී 1974 විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරා. දැන් මම අද කැලණි විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ උපදේශක කෙනෙක් වශයෙන් පත් වුණා. ඊට පස්සේ මම සහකාර කතිකාචාර්යවරයෙක් පත් වුණා. ඊට පස්සේ මම දැන් කතිකාචාර්යවරයෙක් වශයෙන් උසස් වෙලා සේවය කරනවා. තාත්තගේ ආభాෂයෙන් ගුරු ගෙදර උගන්වපු අය අද ගුරුවරුන් වශයෙන් හමුදා බෑන්ඩ් එකේ නාවික හමුදා බෑන්ඩ් එකේ පොලිසිය මේ විශාල පිරිසක් සේවය කරනවා. ඒ වගේම රාජකාරී මට්ටමින් වගේ දැන් සේවා කාලය අවුරුදු 30ක් වෙනවා. මේ 31 තුල මම දකින විදිහට ඒක ගුරුවරු 4-10ක් රාජකාරී මට්ටමින් මේ රටේ සේවය කරනවා. ඒක මට හුඟා සන්තෝෂයි මේ අවස්ථාවේ මතක් කරන්න. මට කලා භූෂණ සම්මාන ලැබිලා තියෙනවා. නොයෙකුත් තව සන්නත් ඒ වගේම සහතික ලැබිලා තියෙනවා මගේ මේ හැකියාවන් කුසලතාවයන් අනුව. පන්සල මගේ කිරියත්තා කාලේ මම කිරියත්තත් එක්කත් බෙර තැම්මට්ටම් ගාලා මේ පොඩි කාලේ අවුරුදු 6-7 කාලෙත් මේ පන්සලේ වැඩ කරා. දේවාවල් කරා, කලාව කරා, නැඩුවා ගැහුවා. ඊට පස්සේ මගේ පියා මගේ ගුරු පියා මේ පන්සලේ පමණක් නෙවෙයි මේ ප්‍රදේශයේ විශාල සේවයක් නැටුම් ගැයුම් තුලින් කීර්තියක් ලබාගත්තු සේවයක් කරපු කෙනෙක්. ඒ කිරියත්තගේ තාත්තගේ අඩිපාරේ මම මේ දක්වා මගේ වයස අවුරුදු 60යි. මමත් කළා. මට සැකයක් තියෙනවා මගෙන් පස්සේ
මේ પરම්පරා තුනක් ගෙන කලාව ශිල්ප ශාස්ත්‍ර මගෙන් පස්සේ මේ પરම්පරාවට අහිමි වෙයිදෝ කියන බයක් සැකයක් මා තුළ පවතිනවා. දොරටියාව කෝන්පුල අහුගොඩ යන නැටුම් පරම්පරා තුනක ශිල්පය එක්තැන් කළ අති සුවිශේෂ කලාකරුවා රන්බෙර වැයූ බ්‍රහ්මචාරිගේ සිරි අහුගොඩ හා දොරටියාව පරපුර පිළිබඳව විමර්ශනය කී දෙන්නට අවසර. හේවිසි, දවුල්, ගැටබෙර, නැටුම්. මේ සෑම විෂයකටම දක්වලා තියෙනවා. මගේ පියාගෙන් පසුව
එහෙම නැත්නම් මගේ පියා ජීවිතුන් අතර ඉන්න කාලෙදී මමත් මගේ නංගිත් මේ පිළිබඳව විශාල හැදෑරීමක් හදලා අපි මේ ශාස්ත්‍රයේ ඊටාම ගෞරවණීය විදිහට ආරක්ෂා කරගෙන ආවා. එතනදී ඒ ආරක්ෂා කරගෙන ආපු වෙලාවේදී සිරිය වගුඩ කියන්නේ මගේ තාත්තගේ නංගිගේ පුතා. සිරිය වගුඩ මහත්මයා මමත් එක්කහු වෙලා මේ කලා ශාස්ත්‍රයේ අවුරුදු 3ක් විතර ගත වෙන කාලෙදී අතවශ්‍යම මගේ නැගණිය මගේ පියත් මමත් සිරියවගල මහත්මයාට විවාහ කරලා දුන්නා. ඊට පස්සේ එදා ඉඳලා සිරියවගල මහත්මයාත් මගේ නැගණියත් මේ කලාව කලායතනයක් දොරටියාව පිහිටවගෙන මේ කලාව ඊටාම දක්ෂන්දල 100,000 ගණක් ශිෂ්‍යයන් බිහි කරමින් දැනටත් පවත්වා ගන්නවා. ඒ දොරටියාව පරපුරේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ශිල්පී බී.ඒ. දොරටියාවයි. මම දොරටියාව කොම්බල අහුගඩ යන පරම්පරාව තුනටම අයිති උරුමකාරයෙක්. මගේ පියා සුප්‍රසිද්ධ අහුගඩ බලි පරම්පරාවේ සිරි අගුරුන්නාන්සේ. එතුමාගේ පියත් මගේ සීයක් ඒ වගේම ප්‍රසිද්ධ බලි ගුරුතුමෙක්. මගේ මේ මූලිකම පුහුණුව ලබන්න අහුගඩේ මගේ පියාගේ බලි ශාන්ති කර්මය මං කළා. ඒ වගේම ඒ එක්කම අහුගඩ පංචනාද ගුරුතුමාගෙන් මේ බෙර වාදනේ, තම්මච්චන් වාදනේ, ඒ වාගේ දවුල් වාදනේ ඒවා එහෙදි පුහුණු වෙන අතරතුරේ මගේ මව් පාර්ශ්වයේ දොරටියාව පරම්පරාව කියන්නේ රජ කාලේ රජ පෙළපොත නාමයකින් තියෙන වටිනා පරම්පරාවක්. ඒකම ඒ මගේ සීයා දොරටියාවේ ඩිංගිරියා ගුරුතුමා, මගේ පියා මාමා කියන්නේ ඒ පියාගේ නම දොරටියාව ගුරුතුමා. එතුමා යටතේ මේ බෙර වාදනයේ ප්‍රගුණ කිරීමට කරමින් සම්පූර්ණ ඒකේ ඒ බර හරිය වටිනාකම් තියෙන හරිය සේරම ඒ ගුරුතුමා යටතේ හදාරමින් මගේ වයස දැන් අවුරුදු 62ක්. මම තාම මේ නීලී සිටිනවා. තම්මච්චන් වාදනේ තියෙන්නේ নমස්කාර පදේ. ඒක මෙහෙම ගන්න. Don't make it. මේ වාදන පුහුණු කරන්න ඉදිරිපත් වෙන ශිල්පියා බෙර, හේවිසි, දවුල් ආදී වාදනය කිරීම සඳහා අපට කාලයක් වෙන් කරලා දුන්න අපේ ගුරුවරු ඉන්න පුහුණු කරන අවස්ථාවවලදී පාන්දර 4 ඉඳලා 5ට 6 විතර වෙනකන් ඒක පුහුණුවේ යෙදෙන්න ඕනේ. දැන් හේවිසි වාදකයා පළමුවෙන්ම වාදනය කරන්නේ මේ මා අතේ තියෙන්නේ ඒ කොට්ටවිස්. මේකේ ඉස්සල්ලා හර්ම 12ක්, ඊළඟට පෙරළුන් 12ක්, සුරල් 12ක්, ගුටි සුරල් කියලා ආයේ එතන 12ක්. ඒකේ ඒ ඔක්කොම පුහුණු වෙන්න ඕනේ. ඊට පස්ව තමයි ආධුනික ශිල්පියෙක් මේ තම්මට්ටම අරගෙන වාදනය කරන්නේ.
බෙර වාදනය පුහුණු වන ආධුනික ශිල්පියා මුලින්ම වාදනය කරන අංගුලියා බෙර හරඹයයි මේ. මෙම හරඹය නිසි ලෙස වයන්නට ශිල්පියා පුහුණු වූ පසුවයි ඊළඟ පදය පුහුණු කරන්නේ. බැන්දේ අවුරුදු 18 දී ඒ වෙස් තැබීම කළේ මගේ දොරටියාව ගුරු පියා විසින්. එදා පටන් ලංකාවේ පෙරහැර පින්කම් උත්සව හැම දෙයකටම මම සහභාගී වෙනවා. විශේෂයෙන් මේ ඓතිහාසික විල්බාව පත්තිනි දේවාලයේ පෙරහැරට මම අවුරුදු 10ක 12ක සිට සහභාගී වෙනවා. දේවාලයට අයත් දේවාභරණ පෙරහරේ වැඩමවීමයි මේ. විල්බාව දේවාලයේ තේවාව කලක පටන්ම කෙරෙන්නේ සිරි අහුගොඩ ශිල්පියාණන්ගේ ප්‍රමුඛත්වයෙන්. දේවාලයේ කිසියම් දේව කාර්යයක් කෙරෙන සෑම විටකම සිරිතක් වශයෙන් තේවා පදය වයනවා. පෝය හේවිසිය දොරටියාව පරපුර විශේෂයෙන් ප්‍රගුණ කළ අංගයක්. එහෙත් සෙසු පළාත්වල මෙම අංගය අභාවයට යමින් පවතින්නේ.
මේ නැටුම් බොහොම කැපවීමෙන් කරන්න ඕන වැඩක්. හොඳට කල්පනාවෙන් ඒක කරන්න මම නැටුම් ශිල්පේ කරන්න පටන් ගත්තේ අවුරුදු 7 ඉඳලා. මම මේ වෙනකොට මගේ වයස අවුරුදු 62යි. මම තවම ඒ ශාස්ත්‍රීය නිලී සිටින්නේ 1970 ගණන් වල වාගේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලේ පත්වීම හම්බුනේ නැටුම් අංශෙත් සංගීත අංශෙත් දෙකේම වැඩ කරලා දැනට මම සම්පූර්ණ සංගීත අංශේ ජන සංගීත අංශේ වැඩ කරනවා. මගෙන් පුහුණු වෙච්ච සෑහෙන පිරිසක් මේ ලංකාව වටේ සිටිනවා. ඒගොල්ලෝ දැනට ගුරු වෘත්තියේ ඉඳලා සිටින්නේ. ඒ අතරතුරේම මම අවුරුදු 20ක් 25ක් විතර විජේ කලායතනයේ නමින් මේ නැටුම් පන්ති ආරම්භ කළේ. මම නැටුමට පිවිසුනේ අවුරුදු 7ක් 8ක් වැනි බාලාවදියේදී. නැටුම් ප්‍රගුණ කළේ රන්බෙර වැයු බ්‍රහ්මචාරී දොරටියාව කියන මගේ පියාගෙන්. ඒ වගේම මගේ සහෝදරයා බී දොරටියාව, ඒ වගේම මගේ මහත්මයා සිරි අහුගොඩ, මේ දෙපළගෙන් මම සෑහෙන උපදෙස් ලැබලා තියෙනවා. මම නැටුමට පිවිසෙන අවදියේ කාන්තාවන් ඒ තරම් නටලා තිබුණේ හිටියේ නැහැ. චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය මම මතක් කරනවා. නමුත් ඒ මහත්මෙන් වේදිකාවට සීමා වුණා කියලා මට කියන්න පුළුවන්. නමුත් මම ලංකාව පුරාම මගේ පියාත් සහෝදරයාත් සිරි අහුගොඩ මහත්මයා සමග සෑහෙන තරම් දුරට මේ ශිල්පය කරගෙන ආවා. දොරටියාව පරපුර මිරට කාන්තාවන් උඩරට නැටුමට කැඳවා ආ පුරෝගාමී පරපුරක්. මේ කාන්තාවන් විසින් නටනු ලබන්නේ කොහොඹා කංකාරියේ එන දීර්ඝතම වූත් දුෂ්කරම වූත් නැටුම් අංගයක් වන ආවැන්තුමයි. මෙම නැටුම එක් පරම්පරානුව වෙනස් වන්නක්. මෙය සත්කෝරලයට ආවේනික ආවැන්තුමයි. මෙහි කිසිත් අංගයක් නොවෙනස්ව පෙර සිටම පැවතීම විශේෂයක්. කාන්තාවන් බෙර වැයීම අතිශයින් විරලයි. එහෙත් දොරටියාව පරපුර ඉනුත් ප්‍රමුඛයි. මේ මඟුල් බෙර වාදනයක්. දැන් නැටුම් ඉගෙනුමට මන්දෝත්සාහී බවක් පෙන්වනවා. එය ජය ගන්නට උත්සාහ දරන දොරටියාවේ ශිල්පීන් මේ. පාරම්පරික නර්තන හා වාදන එක්තැන් කොට නිර්මාණය කළ පූජා නැටුමක්.
උඩරට පාරම්පරික නැටුම් අංගයන්ගෙන් නව නිර්මාණ කළ නොහැකි බවට පවත්නා දුර්මතය පිළිකෙව් කරන්නට මේ නිර්මාණය කළේ සිරි අහුගොඩ ශිල්පියායි. ශිල්පී හැකියාව මැන බැලීමට උපයෝගී කොට ගන්නා අත්‍යාබෙර හෙවත් තරගබෙර. මෙය කුහුඹාකංකාරියේ මඟුල් බෙර වාදනයට පසුව එන අංගයක්. ප්‍රධාන ශිල්පියා සෙසු ශිල්පීන් ළඟට ගොස් වාදනය කිරීමේ පාරම්පරික ක්‍රමය මෙහි දැක්වෙනවා. මෙයත් සෙසු නැටුම් පරම්පරා බොහොමයක් වෙතින් ඉවත්ව යන අංගයක්. උඩරට නැටුම් ශාස්ත්‍රය තුළ ගැබ් වූ අපූර්ව හා උසස් සම්ප්‍රදායේ කැඩපතවන් කුහුඹාකංකාරය දොරටියාව පරපුරේ ආත්මයයි. මේ ප්‍රථමයෙන්ම නටනු ලබන වැදියක් කෝල් පාඩුව නොහොත් මිලෙහි යකුන් පිදීම. මෙම කොටස රඟන්නට වෙස් බැඳීම අනවශ්‍යයි. දොරටියාව පරපුරට ආවේනික දුනු මාලප්පුව. මෙයත් කුහුඹාකංකාරී විශේෂාංගයක්. ශාස්ත්‍රීයත්වයේ පතා නටනු ලබන මඩුපුරේ මල්හත් පදය. මෙහිදී පොල් මලින් විසිවන ඇට ශාස්ත්‍රීයත්වය පිළිබිඹු කෙරෙනවා. එක්දහස් 965දී දෙවන එලිසබෙත් රජුගේ ප්‍රධානත්වයෙන් පැවති පොදු රාජ්‍ය මණ්ඩල කලා උළෙලේදී රටවල් 21ක කලාකරුවන් නියෝජනය කරමින් උළෙල විවෘත කිරීමේ මඟුල් බෙර වාදනය කළේ සිරි අහුගොඩ කලාකරුවාණන් විසින්. 1967 දී කැනඩාවේ මොන්ට්‍රියල්හි පැවති නැටුම් උළෙල මෙන්ම 1977 දී ජගත් බෙර වාදන මඬුල්ල මෙහි යෙවූ කැනඩාවේ වැන්කුවර්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩල කලා උළෙලද 1988 කැනඩාවේ පැවති එක්ස්පෝ ජාත්‍යන්තර ප්‍රදර්ශනයද නියෝජනය කළේ සිරි අහුගොඩ. මේට අමතරව ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, ස්පාඤ්ඤය, ජර්මනිය, ප්‍රංසය, ඩෙන්මාර්කය, ජපානය, පාකිස්තානය, ඉන්දියාව ආදී රටවල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බෙර වාදනයේ යෙදෙන්නට ඔහුට ඉඩ ලැබුණා. එක්දහස් 965 දී
ශ්‍රී ලංකාවේ තේ ප්‍රචාරය සඳහා ඔස්ට්‍රේලියානු තේ මණ්ඩලය නිර්මාණය කළ ඩ්‍රමටි ජාත්‍යන්තර වාර්තා චිත්‍රපටයේ ප්‍රධාන බෙරවාදන නළුවා වූයේත් සිරි අහුගොඩ. 1991 දී වයඹ දේශාභිමාන සම්මානයද 1995 දී ජාතික කලා භූෂණ සම්මානයෙන්ද ඔහු පුදනු ලැබුවා. මේ ගමනේ උදව් කරපු ප්‍රධානම මතක් නොකර බෑ සයිමන් සිබ්‍රාජපති මහත්තයා පෙරාය ඒකම චිත්තසේන මහත්මයා අවැනි ඒගොල්ලන්ගේ සෑහෙන උදව් මේ ගමනේින්ද මට ලැබිලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා මේ ගමන මට සාර්ථක කරන්න. මම තවම මේ කලාවේ නියැලී සිටිනවා. මේ තවම මේ ශ්‍රේෂ්ඨයෙන් මම අරින් ඉන්නේ. මම හිතනවා මට හැයින ධෛර්යයක් තියෙනවා තවම මේ කලාව කරගෙන යන්න සම්බන්ධ.